අයිබෝවන් අද දෙරන බික් ෆෝකස් සමඟ ඔබ සජීවීව එකතු වෙන්නේ අද වැඩසටහන ආරම්භේදීම අපි ඔබට දැනුවත් කළ තියෙන අපිත් එක්ක සම්බන්ධ වෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩා මහත්මයා කියලා අයිබෝවන් ඔබ පිළිගන්නවා වැඩසටහනට. අයිබෝවන්. මේ ඔබට යලිත් වතාව මතක් කරනවා අපි හැමදාමත් කියනවා වගේ ලංකාවේ තියෙන නවීනතම මැදිරියේ අප සිටින්නේ. ඒ වගේම විශේෂ වැඩසටහන් සහ විශේෂ ක්‍රියාන්විත ගණනාව මේ ස්ටුඩියෝ එකේ ක්‍රියාත්මකයි. ඒ වගේම ඒ සහ පිරිසුදු කිරීම කරන උපකරණ මෙහි සියල්ල ක්‍රියාත්මක මැදිරි සංකීර්ණයක අපි ඉන්නේ. අදටත් ලංකාවේ තියෙන එක හින්දා වැඩිම වටිනාකමක් තියෙන ස්ටුඩියෝ එකේ අපි ඉන්නේ. ඒ හින්දා මම මේ මුවාවරණ පැළඳීම නැති එක ගැන ඔබ ප්‍රශ්න කරාවි සමහර විටක. නමුත් වෛද්‍යතුමා හින්දා මම ගොඩක් වෙලාවට මේ සම්බන්ධයෙන් එතුමා ඉල්ලීමක් කරලා තියෙනවා එතුමා මුවාවරණ සම්බන්ධයෙන් පැළඳෙනවා කියලා. කෙසේ වෙතත් මේ පණිවිඩය ගෙන යාම වැදගත් වෙන හින්දා විශේෂයෙන් මම ඔබතුමාත් එක්ක මේ වැඩසටහනේ ආරම්භයේදීම ප්‍රශ්න කීපයකට යන්න බලාපොරොත්තු වෙනවා. මේ කොවිඩ් අවදානම සම්බන්ධයෙන් අපි දැන් දිගින් දිගටම කතා කරා වෛද්‍යවරුන් කතා කළා රට වහන්න කියලා. සෞඛ්‍යාංශ වහන්න කියද්දි මොකක්ද එහෙමනම් මේ අරගෙන ඉන්න හේතුව? මම හිතන්නේ මේ COVID-19 රෝගය අපිටත් මුල් ලෝකයටත් අලුත් රෝගයක්. අපි ඒ ගැන අවබෝධ කරගන්නමින් සිටිනවා. මුල්ම කාලයේදී සමහරට අපිට මතක ඇති ලොකු කතාවක් තිබුණා මේ පෘෂ්ඨ මතු පිට මේ වෛරසය පවතිනවාද කියලා. ඒ දවස්වල අපි දන්නවා ටෙලමැෂින් පාවිච්චි කරනකොටත් මොකක් හරි කූරකින් හරි පෑනකින් හරි. නමුත් දැන් එහි සත්‍ය අසත්‍යතාවය යම් තාක් දුරකට අපි දන්නවා. මේ අවුරුදු එකහමාර ඇතුළත අපි දන්න දේවල් ටික ටික වැඩි වෙනවා. නමුත් නොදන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි නොදන්න දේවල් ගැන විශ්වාසය තබාගෙන සහ එහි චාන්සක ගන්නවට වැඩිය දන්න දේවල් හොඳින්ම දන්න දේවල් පිළිපැදල ආරක්ෂා වෙන එක තමා හොඳ. මම මෙහෙම කියන්නේ ඇයි. අපි හොඳින්ම දන්න දේවල් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් දැන්. මේ වෛරසය අපිට ආසාදනය වෙන්නේ අපේ ශ්වසන මාර්ගය හරහා නිසා අපේ ශ්වසන මාර්ගය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවිධි පිළිපදින්න ඕනේ. ඒ ක්‍රමවිධි කීපයක් තියෙනවා. මුවාවරණය පැළඳීම, අත්පිරිසිදුව තබා ගැනීම සම්භාවිතයෙන් මිනිසුන්ගෙන් මුවාවරණය පැළඳ සිටින අවස්ථාවේදී වුවත් මීටරයක්වත් අවම වශයෙන් දුරින් සිටීම ඒ එක් කාණ්ඩයක්. අනික් කාණ්ඩය තමා එන්නත් කරණය මගින්. මෙම ඕනෑම රෝගයක් ගැන කතා කරද්දී අපි සාධක තුනක් තියෙනවා රෝගයට බලපාන. පළවෙනි එක සාධකයක් තමා මිනිසාගේ අපේ ශරීරයේ තියෙන තත්ත්වය. දෙවැනි එක තමා අපිට ආසාදනය කරන වෛරසය හරි ඒ රෝගකාරකයේ තියෙන තත්ත්වය. තුන්වෙනි එක තමා පරිසරය. අපේ රටේ අපේ පරිසරය ඒකාකාරීව තියෙන නිසා පරිසරයේ බලපෑම අපිට යම් කිසි ප්‍රමාණයක් අඩුයි කියලා හිතන්න පුළුවන්. නමුත් වෛරසය අපි දන්නා මේ ප්‍රභේද එන නිසා වෛරසයේ තත්ත්වය වෙනස් වෙනවා. ඒ අතරතුරම අපි ශරීරයේ තත්ත්වයක් වෙනස් කිරීමට තමයි මේ එන්නත් කරණය කරන්නේ. එන්නත් කරණය කිරීමෙන් හැම පුද්ගලයාගේම ශරීරයේ තියෙන ප්‍රතිදේහ ප්‍රමාණය ඉහළටගෙන ප්‍රතිදේහ ප්‍රමාණය වැඩි කිරීමෙන් ශරීරයේ ඔරොත්තු දීම අපි සූදානම් කරනවා. ඒක තමයි අපි දෙවෙනියට දන්න කාරණේ. එන්නත් කිරීම මගින් පුද්ගලයෙකුගේ ශරීරයේ තියෙන මේ COVID-19ට විරුද්ධව තියෙන ප්‍රතිදේහ ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් රෝගය වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අතරතුර අපි දන්නවා රෝගය COVID-19 රෝගය නිසා මරණයට පත්වීම හොඳින්ම අඩු කරගත හැකියි. මම නැවතත් කියන්න කැමතියි අපි හොඳින්ම දන්නා කාරණා වෙත අපගේ විශ්වාසය තබාගෙන කටයුතු කිරීම තමයි ඉතාමත්ම සුදුසු. ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඔබ කියනවා එන්නත් කරණය තමයි මේකට අපිට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න එක කියලා. දැන් අද වෙනකොට කොළඹ ගත්තොත් 30ට වැඩි ජනගහනයෙන් 151ක් එන්නත් අරගෙන ඉවරයි. ගම්පහ ගත්තොත් 147ක් එන්නත් අරගෙන ඉවරයි. කළුතර ගත්තොත් 151ක් එන්නත් අරගෙන ඉවරයි. එන්නත් මාත්‍රා දෙකම අරගෙන ඉවරයි. ඒතර පළමු මාත්‍රාව ගත්ත ප්‍රමාණය මීටත් වඩා වැඩි. එහෙම වෙද්දිත් මරණ වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් වැඩිපුරම. එහෙම වෙන්නේ කොහොමද? මේ මරණ එදිනෙදා වාර්තා වෙන හැම මරණයක්ම වසංගත රෝග විද්‍යාංශය මගින් සොයා බලනවා. රෝහලේ තියෙන ඇඳහිය වාර්තාවෙන් ලබා ගන්න පුළුවන් තොරතුරු ලබා ගන්නවා. වහාම දින 2-3ක් යන අතරතුරගේ ඔවුන්ගේ ටෙලිෆෝන් නම්බර තියෙනවා නම් ඒ මගින් ගෙවල් වල අයට බාරකාරයාට කතා කරලා තව තොරතුරු සොයා ගන්නවා. ඉතින් ගැඹුරු තොරතුරු ලැබෙන්නේ පසුව වුවත් මූලික වශයෙන් අපි හඳුනා ගන්න තියෙන දෙයක් තමයි මේ මැරෙන පුද්ගලයන්ගෙන් 85%කට පමණ එන්නත 80-85 අතර ප්‍රමාණයක් එන්නත ලබා නොගත් අය. එක් එන්නතක් ලබාගත් අයත් සිටිනවා. මම හිතන්නේ සුළු සංඛ්‍යාවක් 25ක් පමණ ප්‍රමාණයක් සිටිනවා එන්නත් දෙකම ලබාගත්. නමුත් මම කලින් කිව්වා අපි මේ එන්නත ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ශරීරයේ තියෙන තත්ත්වයේ ඉහළට ගැනීම. එන්නත්
ප්‍රතිදේහ නිපදවා ගැනීම. එන්නත් එකක් ලබාගත් කෙනෙක් ගෙවත් එන්නත් දෙකම ලබාගත් කෙනෙකුගේවත් එන්නත නිසා ප්‍රතිදේහ ඇතිවීම එක්කෙනගෙන් එක්කනට වෙනස් වෙන්න පුළුවන්. ඉද ප්‍රශස්ත තත්වයට ගැන අපි බලාපොරොත්තු වෙන ඉහළ මට්ටමට ප්‍රතිදේහ නිපදවීම සිදු නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මෙවැනි පුද්ගලයෙක් රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. රෝගයෙන් මරු දකින්නත් පුළුවන්. මේකට තවත් උදව්වෙන කාරණා කීපයක් තියෙනවා. ඒ ශරීරයේ තියෙන රෝගී තත්ත්වයන්. අපි හිතමු දීර්ඝ කාලින තියෙන පාලනය නොකර ගැනීමට නොහැකි වූ රෝගී තත්ත්වයක් ගැන අපි හිතමු. දියවැඩියාව වගේ අපි දන්නවා දියවැඩියාව රෝගියේදී ශරීරයේ සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය රුධිරගත සීනි ප්‍රමාණය වැඩි ග්ලූකෝස් ප්‍රමාණය. එහිදී සිදුවන්නේ මේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවීම නිසාම සාමාන්‍ය තත්ත්වයක් නොවේ ශරීරය ඇතුළේ තියෙන්නේ සාමාන්‍ය නොවන තත්ත්වයකදී ඒ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිදේහ ඇතිවීමත් වෛරසයට විරුද්ධව සටන් කිරීමත් සාමාන්‍ය නෙමෙයි. ඒ නිසා මෙවැනි පුද්ගලයෙකුට රෝගයේ වැළඳීමත් එන්නත ලබා සිටි පුද්ගලයෙකු වුවත් රෝගයේ වැළඳීමත් රෝගයෙන් මරණයට පත්වීමත් විය හැකි. එහෙම සම්භාවිතාවක් තියෙනවා. ඔබම ප්‍රශ්න දෙකක් මෙතන යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මේ වෙලාවේ ලංකාවේ රෝගීන් පිළිබඳව එහෙම නැත්නම් මේ වෙනකොට පොසිටිව් රේට් එක සාමාන්‍යයෙන් කියන්නේ 120ක විතර අපි ඉන්නවා කියලා. එතකොට 20ක් කියන්නේ හැමදාම හම්බ වෙන පහකින් එකක් අපිට ඉස්සරහට හම්බ වෙන කෙනෙක් අපිට පුද්ගලයෙක් සමහර විට පොසිටිව් කෙනෙක් වෙන්න පුළුවන්. රෝගකාරක කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඉස්සරහට මේ 120ක් කියලා මේ විදිහට වාර්තා වෙනවා කියලා කියන්නේ මේ නොමිනල් පොසිටිව් රේට් එක සාමාන්‍යයෙන් එළියේ ගත්තොත් 160ක් විතර තියෙන්න පුළුවන්. මේකට උත්තර දෙකක් තියෙනවා මට දෙන්න. පළමුවෙන් කියන්නම් ඔබ 120 කියලා කියන තොරතුරේ ඇතුළ ගැන පොඩ්ඩක් අපි බලමු. ඔබ මම හිතන්නේ ඔබ දකින්න ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද සියලුම PCR පරීක්ෂණ ගණනත් එදිනට වාර්තා වූ රෝගීන් ගණනත් සංසන්දනය කිරීමෙන්. ඔය PCR කොටස ඇතුලේ තියෙනවා අසංගත රෝග විද්‍යාංශය මගින් අහඹු ලෙස ගන්නා සාම්පල් ප්‍රමාණයකුත්. මේක 100%ක්ම හම්බුනේ. මේ අපි හිතමු 100%ක්ම හම්බු ලෙස ගන්නම් ඩෙන්ටි කාඩ් නම්බර වගේ අහඹු ලෙසකින්ම ගන්න ඕන. නමුත් මේ යම් කිසි ප්‍රමාණයකට අහඹු කියන්නේ අපි හිතමු එක ප්‍රදේශයක රෝගීන් අපිට දැනගන්න ඕනේ මේ ප්‍රදේශයේ රෝගීන් ඉන්නවාද කියලා. ඒකට ආසාදිතයන් ඉන්න ප්‍රදේශයක රෝගීන් සිටිනවා සැක කරන ප්‍රදේශයක ආදී වශයෙන් යම් කිසි මට්ටමක අහඹු සාම්පල් ප්‍රමාණයක් ගන්නවා හැම දවසෙම. මේක සාමාන්‍යයෙන් 7000ත් 9000ත් අතර වෙනවා දිනපතාම වසංගත රෝග විද්‍යාංශයෙන් ගන්න. මෙම අහඹු ලෙස ගන්නා ලද සාම්පල වල පොසිටිවිටි රේට් එක පසුගිය කාල සීමාව පුරාම අපි සසදලා බැලුවොත් මුල්ම කාලේ එක තිබුණා එකට අඩුයි 1% ඊට පස්සේ 5% ඩෙල්ටා වාර්තා වෙන්න පටන් ගන්න කාලේ වගේ 5% වගේ තිබුණා. පස්සේ 6.7 point වගේ වල දැන් සාමාන්‍යයෙන් 12ත් 15ත් අතර ඇවිල්ලා තියෙනවා. අහඹු මේ කියන්නේ exit PCR එක දැන් කොහොමත් නැහැනේ. නැතුව ඒ කියන්නේ ආශ්‍රිතයෝ සම්බන්ධයෙන් පරීක්ෂණ මේ සියල්ලත් කරලා ආශ්‍රිතයෝ නැමැතුව මම කලින් කිව්වා වගේ මේක 100%ක් ඩෙන්ටි කාඩ් බලලා ගත්ත හම්බු නෙමෙයි. නමුත් යම් කිසි ප්‍රමාණයක හම්බු ඒ අපිට සාධනීය ලෙස සංසන්දනය කරන්න පුළුවන්. මොකද දිගටම එකම ක්‍රමයට තමයි අහඹු සාම්පල් ගත්තේ. ඒතකොට 120 කියලා දාන්නේ. දැන් ඒක 12ත් 15ත් අතර ප්‍රමාණයකට ඇවිල්ලා. ඒතකොට ඔබ කියපු විදිහට සාමාන්‍ය ජනතාව 60ක් නෙවෙයි. සාමාන්‍ය ජනතාව අතර 15ත් 20ත් අතර පොසිටිවිටි රේට් එකක් තියෙන්න පුළුවන්. ඒක නිවැරදි අංකයක්. මං හිතන්නේ මේකේ ඊළඟ කාරණය තමයි එහෙමනම් දැන් ඔබ වැදගත් තොරතුරක් කිව්වා. ඒ කියන්නේ පොසිටිව් රේට් එක කොච්චරද අහඹු එකෙන් කියන. දැන් ඇත්තටම ගණනය කරන්න ඕන මේ අහඹු එකෙන් ප්‍රමාණයනේ. අහඹු එකෙන් ප්‍රමාණය තමයි. මොකද අර ටෝටල් PCR වල අපේ ඉන්නවා කන්ටැක්ට්ස් ඉන්නවා, ඉමීඩියට් කන්ටැක්ට්ස් ඉන්නවා, ෆස්ට් කන්ටැක්ට්ස් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ පොසිටිවිටි වීම ගොඩක් වැඩි. මේක ඉතාමත්ම වැදගත් අංකයක් සහ නම්බරයක් සහ තොරතුරක්. අපි හිතමු 120 නේ මම දැන් කිව්වේ. අපි ඔකට ටිකක් අතිනුත් දාලා 130යි කියලා හිතමු. නෑ ඔබ 15යි කිව්වේ මම 20යි කිව්වේ. අපි 30කට යමුකෝ. අර ක්ලියරන්ස් එකකුත් තියලා 130 සමාජයේ 130ක් පොසිටිව් වෙනවා කියලා හිතුවොත් තව 70%ක්ම ඉන්නවා නෙගටිව් අය. මේ නෙගටිව් 70% දෙනා සියලුම කොවිඩ් වළක්වා ගැනීමේ උපක්‍රම කරන්නම ඕනේ. මම හිතන්නේ අපි හිතමු කාට හරි ඇයි වාට කොවිඩ් පොසිටිව්නේ කියලා හොයලා බලනවනේ අපි. විශේෂයෙන්ම දැන් කාර්යාලවල හරි සෞඛ්‍ය ආයතනයක හරි අවුට්බ්‍රේක් එකක් ආව ගමන් ඒක ඉතා ගැඹුරින් වසංගත රෝග විද්‍යාත්මකව හොයලා බලනවා. ටිකක් කල් ගත වුණා.
එහිදී අපි ගොඩාක් වෙලාවට දකින දෙයක් තමා මේ ඒකේ කොවිඩ් බලක්වා ගැනීමේ ප්‍රොටෝකෝල් එකේ බ්‍රීච් එකක් තිබිලා තියෙනවා. දෙන්න අඩු ගානේ දෙන්නෙක් හරි එකට වාඩි වෙලා කෑම කාලා තියෙනවා කාලේ. අපි කියන්නේ ඒක කරන්නම එපා කියලා. right? ඒ නිසා මේක අපි සියලුම දෙනා හොඳින්ම හිතට ගන්න ඕනේ මෙච්චර දවස් අපි මේ කියන කොවිඩ් බලක්වා ගැනීමේ උපක්‍රම නිවැරදිව තිත්තටම කරන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. සමහරට ඔබට අහෙන්නට ඇති පසුගිය දවසක සියලුම වෛරස වේද විශේෂඥ වෛද්‍යවරුන් MRI එකේ ඩොක්ටර් නදීක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩොක්ටර් ජීවන්දර ඒගොල්ලෝ හැමෝම කිව්වා අපිට තප්පර 5කවත් වෙලාවකට මාස්ක් එක පහළට දාන්න බෑ. ඒගොල්ලෝ කිව්වා ඔබට වතුර බීමටවත් මාස්ක් එක ගලවන්න එපා. වතුර බොන්න ඕනේ නම් එළියට ගිහිල්ලා වෙන තමන් විතරක් තනියම ඉන්න තැනකදී මාස්ක් එක ඉවත් කරලා වතුර බොන්න කියන එක. එතකොට දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් වෛරස වේදය සම්බන්ධයෙන් එක එක්කෙනා එක වෙලාවට එක දේවල් කියනවා. දැන් ඔය තර්කෙම අපි ගෙනාවොත් දැන් වෙනත් රටවල් වලදී විශේෂයෙන්ම අපි දකිනවා ඔය කියන ඒවා කිසිවක් ගණන් ගන්නේ නැහැ. දැන් ඔබතුමන්ලා මේ මුවාවරණේ පළඳින්න කියන නිර්දේශය ලංකාවේ ගන්නේ. දැන් අද කියන්නේ ගොඩක් විශේෂඥයෝ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේ අහන්න කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාස්ක් එක දාන්න ඔපා කියන වෙලාවේ තමයි අපේ විශේෂඥයෝ කිව්වේ ආ දාන්න කියලා. ඒතර අපි ඒකට සෞඛ්‍ය අංශය ඒත් කිව්වේ නැහැ. මේක ආරක්ෂක අංශ වලින් තමයි හඳුන්වා දුන්නේ මාර්ග බාධක වලට කියලා පරීක්ෂා කරන්න කියලා. එතකොට මේ විශේෂඥයෝ කියනේවත් අපි කොහොමද ඒ විදිහටම පිළිගන්නේ? එතකොට ලෝකේ එක ජර්නල් එකක තියෙන තව එකක් තවත් ජර්නල් එකක කියනවා තව එකක්. කොහොමද මේක පිළිගන්නේ? මම හිතන්නේ මම කලිනුත් මේ ගැන සඳහන් කරා අපි තොරතුරු ඉගෙන ගත්තා. මුලින් 1-2 මුල්ම කාලේදී පහුවෙන්න ඒක වඩා සුදුසු ලෙස සොයාගත්තා. මේ මාස්ක් එක සහ විශේෂඥයෙකුගේ උපදෙස් කියන්නේ මම අපි මෙහෙම හිතමු. අපි ප්‍රධාන වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන ගයිඩ්ලයින්ස් ඒගොල්ලෝ දෙන්නේ මුළු ලෝකෙටම ගැලපෙන විදිහට. මොකද ඔවුන්ට තියෙනවා සමානාත්මතාව පිළිබඳ විශාල වගකීමක් තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ. ඒ නිසා ඔවුන් එහි පිහිටනවා හැම වෙලාවෙම. ඒකනේ ඔවුන් දැනුත් කියන්නේ 3 වෙනි මාත්‍රාව දීම පිළිබඳ ඔවුන්ගේ ස්ටාන්ස් එක ගැන තියෙන සමානාත්මතාව පිළිබඳ පසුබිමක්නේ. අර සමහර රටවල් වලට එකක්වත් දී ගන්න බැරි අවස්ථාවක අනික් රටවල් 3 වෙනි මාත්‍රාව දෙන්න එපා කියන. ඉතින් මම හිතනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙන ගයිඩ්ලයින් සහ ඒගොල්ලෝ අනික හැම වෙලේම දෙන්නේ හැම රටටම බේසික් ලයින් එක. අපි බේසික් ලයින් එකේ ඉහළ ඕනම තැනකට යන්න හැම රටටම නිදහස තියෙනවා. උන් කිසිම වෙලාවක එහෙට ඇඟිලි ගහන්නේවත් කරදර කරන්නේවත් නැහැ. as long as you adhere to the basic line WHO gives. ඒ හැබැයි බේසික් ලයින් එකට පල්ලෙහා ගියොත් එහෙම ඒක වැරදි. දැන් මෙහෙම මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් මේකේ සාධාරණ තර්ක මතුවෙනවා. එකක් තමයි දැන් ඔබතුමා මාස්ක් එක පළඳින්න කැමති වෙනවා. තව කෙනෙක් මාස්ක් එක පළඳින්න අකමැති වෙනවා. දැන් අපේ වැඩසටහන් කරන අපේ මැදිරියකට ආවන් පස්සේ අපි දකින දෙයක් තමයි ලෝකේ අපි ගත්තොත් CNN ගත්තත් BBC ගත්තත් ප්‍රබල නාලිකා කිසිවක දැනටමත් වැඩසටහන් කරනකොට මේ මුවාවරණේ පළඳීමක් කරන්නේ නැහැ. ඔබ සෞඛ්‍ය මාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමෙක් විදිහට මම අහන්නේ. එතකොට දැන් අපිට ප්‍රවෘත්ති කියනකොටත් මේ දෙන්න අතර මේ ඉඩ තියාගෙන ප්‍රවෘත්ති කියන්න පුළුවන්ද? එහෙමනම් දැන් මම වැරදිකරුවෙක් වෙනවා අපි මේ වැඩසටහන කරනකොටත් මම මුවාවරණයක් පැළඳ නොසිටීම. ඔබේ අදහස මොකක්ද මේ ගැන? දැන් අපි මහජන සෞඛ්‍ය නීති රීති සම්පාදනය කරද්දී ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මේ ඉන්ඩිවිජුවල් බෙනිෆිට් versus society benefit. එක් පුද්ගලයාට තියෙන වැදගත්කම කුමක්ද? සමාජයට තියෙන වැදගත්කම කුමක්ද? අපි හිතමු අපි දැන් රෝගය වැඩි පැතිරිලා නැති අවස්ථාවකුත් රෝගේ ඉතාමත් වැඩියෙන් පැතිරිලා තියෙන අවස්ථාවකුත් අපි උදාහරණයකට ගමු. දැන් රෝගය වැඩි පැතිරිලා නැති අවස්ථාවක යමෙක් මුවාවරණය මම පැළඳගෙන ඉන්නවා ඔබ නැතුව ඉන්නවා. එතකොට ඔබට වැළඳෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඔබට වැළඳුනොත් ඔබට තමා බලපෑම තියෙන්නේ. right? අපි හිතමු රෝගය ගොඩක් පැතිරලා තියෙන අවස්ථාවක නොපැළඳ සිටියොත් ඒ ඔබට රෝගය වැළඳේවි. නමුත් අනික් සොසයිටි එකටත් දැන් එතන තියෙන ඔබගේ තියෙන රෙස්පොන්සිබිලිටි එක ඉන්ඩිවිජුවල් ඔයාට විතරයි. නමුත් රෝගය එතරම් පැතිරිලා නැති අවස්ථාවක මට මේ මාස්ක් එක පැළඳීමේ ඉන්ඩිවිජුවල් වගකීමක් තියෙනවා මාව ආරක්ෂා වෙන එකට.
ඊට අමතරව මගෙන් අනික් අයට පැතිරීමේ වළක්වා ගැනීමට මට සොසයිටල් වගකීමකුත් තියෙනවා. සමාජ වගකීමකුත් තියෙනවා. මම මේක පැළඳගෙන ඉන්න. අපි හිතමු 95%කටම රෝගය පැතිරලා තියෙන අවස්ථාවක ඒ සමාජමය වගකීම නැති වෙන්න පුළුවන්. ඔබ කියන්නේ දැන් අපි ප්‍රවෘත්ති නිවේදිකාව දෙන්නෙක් ඉන්නවා වැඩසටහන සහභාගී වෙලා. රැට ප්‍රවෘත්ති කියනකොට. එතකොට අපි මීටරයකට වැඩි දුරක් තියන් ඉන්නවා. නමුත් අපි එතකොට මුවාවරණ පැළඳගෙනද ප්‍රවෘත්ති කියන්න ඕන. මම හිතන්නේ මෙතන සාධක කීපයක් සලකා බලන්න වෙනවා. වටේ මේ මැදිරිය හෝ කාමරය අපි දැන් නිතරම කියන එකක්නේ මැදිරියක එයා කන්ඩිෂන් කරපු සංවෘත පරිසරයක ඉන්නද මේ හැකියාව වැඩි කියලා. ඒක එක කාරණයක්. දෙවෙනි කාරණය තමයි එන්නත් කරන්නේ කොහොමද එන්නත්ෙන් ආරක්ෂාව ලැබිලා තියෙනවද ඉන්න කණ්ඩායමට. ඊට අමතරව මේ සියලුම දේවල් නිශ්චේද වෙනවා මේ අලුත් ප්‍රභේද නිසා. අපි දන්නවා අපි ආරක්ෂාව එන්නතේ ආරක්ෂාව යම් යම් ප්‍රභේදවලට තියෙනවා. අලුතෙන් ආව අලුත්ම ප්‍රභේදයකට නැති වෙන්න ඉඩ තියෙනවා. හින්දා මම හිතන්නේ හැම පුද්ගලයෙක්ම තමාගේ වගකීම ගන්න ඕනේ මම ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන මට as a individual මට මගේ පුද්ගලෙක් වශයෙන් මට වගකීමක් තියෙනවා මම ආරක්ෂා වෙන්න. සහ මට මගේ පවුලේ වගකීමක් තියෙනවා මගේ පවුලේ ඉන්න වැඩිහිටියෝ ඉන්නවා එන්නත් කනේට ලක්විය නොහැකි 12ට අඩු වයස අවුරුදු 12ට අඩු කුඩා දරුවන් ඉන්නවා. ඒකට මට මේ මුළු පවුලේම සමාජිකයන් කෙරෙහිත් වගකීමක් තියෙනවා. ඊට අමතරව මට සමාජය කෙරෙහි වගකීමක් තියෙනවා. මම මුවාවරණයෙන් නොපැළඳ සිටියොත් මට එන්නතෙන් ආරක්ෂාව තිබුණත් මට වෛරසය පැමිණිය හැකි නිසා මම අනික් අයට ඒක බෙද බෙදා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ දැන් ඔබේ මැදිරියේ ප්‍රශ්නය ගැන අහුවොත් අපි හිතමු මෙතන අපි 4 දෙනෙක් ඉන්නවා. හෙට බැරි වෙලාවත් කවුරු හරි එක්කෙනෙක් පොසිටිව් වුණොත් මම මගේ ආරක්ෂාව සපයාගෙන තියෙනවා. සහ මට මම මගේ සොසයිටි එකට වගේ වගකීම මම ඉටු කරලා තියෙනවා. අපි වගේම ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් සාමාන්‍ය ජනතාවට මේ පොදුවේ දේවල් නිකුත් කර තියෙනවා. සමහර ඊළඟට මට තව එකක් කියන්න ඉඩ දෙන්න. ඔබ කිව්වා මේ ප්‍රවෘත්ති ප්‍රකාශන. ඔබ මාස්ක් එකෙන් ඔබගේ නහයත් මුවත් වැහිලා තිබුණාට මුළු රටම ඔබ හඳුනනවා. නෑ මාව හඳුන ගැනීම නෙමෙයි ප්‍රශ්නේ. නමුත් මේ වෙලාවේ අපි මාස්ක් එක නොදා ඉන්නේ. ඔව් ඒක තමයි. අපි දැන් ලෝකේ CNN එකේවත් BBC එකේවත් ප්‍රධාන රටවල් කිසියකවත් මේ වගේ කරන්නේ නැතුව මේක මම ආපහු ගන්න මේක මේ මේක ඇත්ත අපි මේ පැහැදිලි කරලා කියන්න ඕන ජනතාවට. මම බලන්නේ මගේ ආරක්ෂාව. ඔව්. right. පස්සේ දෙවෙනියට බලන්නේ මගේ පවුලේ ආරක්ෂාව මම කලිනුත් කිව්වා මට ගෙදර ඉන්නවා එන්නත් ලබා දිය නොහැකි වයස අවුරුදු 12ට අඩු කෙනෙක්. මම ගෙදරට ඇතුළට යන්න කලින් මේ මාස්ක් එක ගල්ලා අතපය සෝදලා ඇඳුම් සෝදලා තමයි යන්නේ. දැන් මේ අපිට දැන් ඕකේ අපි දැන් ප්‍රායෝගිකව අපි මුහුණ දෙන ප්‍රශ්නද අපි මොකද්ද ගන්න ඕන කියන තීරණයට ගන්නකොට අපිට එන ප්‍රශ්න තමයි දැන් ලෝකේ ප්‍රවෘත්ති කියන හැම රටකම මේක දන්නේ නැති බලනකොට නිවැරදි උච්චාරණය තියෙන්න ඕනලු. වචන මේ වෙනස් වෙන්න බැහැලු. ප්‍රවෘත්ති කියන්නේ වචනක වෙනස් වීමක්. මොකක් කර දෙයක් වෙනුලා. ඉතින් දැන් පුදුම තර්ක ටිකක් ගොඩනගෙනවා අපි මොකද්ද කරන්න ඕන කියන තැන අපි මම හිතන්නේ ඒ පුද්ගලයාට නිදහස තිබිය යුතුයි. ඔබට නිදහස තිබිය යුතුයි. ඔබගේ වගකීම ඔබ වෙනුවෙන්ද ඔබගේ වගකීම ලෝකයේ වෙනුවෙන්ද සිතා තීරණයක් ගැනීමට. මේකේ පළවෙනි රැල්ලේදී අපිට වාර්තා වෙච්ච මරණ සංඛ්‍යාව ගත්තොතින් 3397ක් සමස්ත රෝගීන් වාර්තා වෙලා මරණ 13යි 0.38% අපේ ඩෙත් රේට් එක තිබ්බේ. දෙවනි රැල්ල වෙනකොට අපිට වාර්තා වුණා 92340ක් සංඛ්‍යාලේඛන විදිහට වාර්තාච රෝගීන් මරණ 621යි 0.67යි. දැන් මොකක්ද අපේ ඩෙත් රේට් එක මේ තුන්වෙනි රැල්ල යන්නේ? තුන්වෙනි රැල්ලේ මං හිතන විදිහට 1.5 1.8 අතර දෝලණය වුණා පහුගිය දිනවල. අවසාන වශයෙන්ම ඩෙත් රේට් එක කීයද කියලා මට හරියටම මතක නැහැ. නමුත් ඒ ප්‍රමාණය තමයි පවතින්නේ. එතකොට මම මේ ඇවරේජ් කරන්නේ නැතුව මේ දවස් 10 ගාන ගත්තොත් ගෙවිච්ච දවස් 11 අරගෙන මට දැන් දවස් 12ක් වෙනවා. පළවෙනිදා ඉඳලා අපි හදාගෙන ආවොතින් 1100ක් මිය යනවා මේ ගෙවිච්ච දවස් 10 ඇතුළත. එතකොට ඊයේ දවසට විතරක් මම ගාන හදලා බැලුවම 4.9ක විතර ප්‍රමාණයකට අපිට හදන්න පුළුවන්. පෙරේදා 5.1යි මරණ සංඛ්‍යාව. ඊට ඉස්සෙල් දවසේ 4.2යි. මම සංඛ්‍යාලේඛනත් එක්ක ඉන්නේ මම කියන්නේ. එතකොට මේ යන විදිහට 10 විතර වෙන්න පුළුවන් හෙට නෙමෙයි අනිද්දා වෙනකොට. මම හිතන්නේ මේ සංඛ්‍යාලේඛන ප්‍රිපෙයාර් කිරීම සූදානම් කිරීමත් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමත් සංඛ්‍යාලේඛන ඉන්ටර්ප්‍රිට් කිරීමත්
විවිධ ආකාරවලට සිද්ධ වෙනවා. මම ඉතාම සරල උදාහරණයක් ගෙනලා පෙන්නන්නම්. මේ ඉතාම ප්‍රසිද්ධ සංඛ්‍යාලේඛන පිළිබඳ වෙබ් අඩවි දෙකකින් එක වෙබ් අඩවියක් දෙනවා rolling average last 7 days. පහුගිය දින 7 ඇතුළත average එක ගන්නවා. එක වෙබ් අඩවියක් පසුගිය දින 3 ඇතුළත rolling average එක දෙනවා. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය ඩෙත් රේට් එක ගණන් ගැනීමේදී මුළු අවුරුද්දක් පුරා කැලන්ඩර් යියර් එකකට ගණන් හදනවා. ඒකට අනිවාර්යයෙන්ම මේ තුන වෙනස් තුනක් වෙනවා. අපි ලංකාවේ අපි ගණන් ගත්තොත් පහුගිය දින තුනේ අපි දැක්ක 150 ගණන් වාර්තා වුණා. ඒ දව rolling average last 3 days in Sri Lanka. ලංකාවේ අවසන් දින 3 මරණ ප්‍රමාණය සහ මරණ අනුපාතික කිව්වොත් ඉතා ඉහළට යන්න ඉඩ තියෙනවා. ඒ ඉහළට යනවා කියන්නේ එක ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක්. මොකද මම හිතන්නේ ඒ රටවල් වල රෝග පාලනයත් ඒ රටවල් රෝග තත්ත්වයක් සංසන්දනය කරන්නට එක හා සමාන සංඛ්‍යා ලේඛන ගත යුතුයි. නෑ මම කියන්නේ අපි අනිත් රටවල් එක්ක නෙමෙයි මම සංසන්දනය කරන්නේ. මගේ අපේ ලංකාවේ පළමු රැල්ල, දෙවන රැල්ල, තුන්වෙනි රැල්ල. අපි දැන් මෙහෙම හිතුවොත් අපි ලංකාවේ පළවෙනි ඩෙල්ටා රෝගියා වාර්තා වුණා මට මතක විදිහට ජුනි මාසේ 5 වෙනිදා රෝගීන් 5ක්. ඊට පස්සේ ජුනි මාසේ 17 වෙනකොට තව රෝගීන් 17ක් වාර්තා වුණා. මේ ඒ මුල්ම රෝගීන් වාර්තා වුණේ අහඹු සාම්පල් මගින්. එඳා අපිට සිටිය යුත්තේ ඒ වන විටත් සමාජයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරී තිබුණු බව. අපි මේ ඕනෑම රෝගයක් හෝ අලුත් ප්‍රභේදයක් හෝ වාර්තා වෙන අවස්ථාවක ඒ යම්කිසි එපිඩෙමික් කර්ව් එකක් මේ වසංගත රෝග විද්‍යාත්මක ප්‍රස්ථාරයක් වගේ තියෙනවා. ඒක මුලදී ඉතා සමතලා විදිහට ගිහලා ටික ටික වැඩි වෙලා ඉහළම පීක් එකකට යනවා. ඒකට මම හිතනවා මේ මුල් දවස්වලදී ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම ඉතාම අවම ප්‍රමාණයක තිබුණ බවටත් මේ වන විට ඉදිරියට පැතිරෙමින් යන බවටත් ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපේ රාජ්‍යයත් මෙතෙක්ගත් ක්‍රියාමාර්ග අසමත් කියන එක නේද? අසමත් කියලා කියන එකට මම නම් එකඟ නැහැ. මොකද අපි මම කලින් කිව්වා වගේ අහඹු සාම්පලයකින් ඩෙල්ටා ප්‍රභේදය අපිට ජුනි මාසේ 3 වෙනිදා වගේ ඉතාම ඉහළින්ම මුල්ම කාලයේදීම හඳුනා ගන්න පුළුවන් වුණේ ඒ පිළිබඳ අවශ්‍ය ක්‍රම සම්පාදනය කරලා තිබුණ නිසා. රයිට්. එතකොට ඒක ඩෙල්ටා ප්‍රභේදය ලංකාව වශයෙන් මේ කොවිඩ් රෝගය පාලනය කිරීමට ප්ලෑන් කරනකොට ඒ ගැන සම්පාදනය කරනකොට එහි සැලසුම් හදනකොට ලෝකයේ ප්‍රථමයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වූ අවස්ථාවේදී මේ ඩෙල්ටා ප්‍රභේදය දරුණු බවටත් එය පැතිරීම ඉතා වැඩි බවටත් මරණ අනුපාතිකය වැඩි බවටත් ප්‍රථමයෙන්ම වාර්තා වූ අවස්ථාවේදීම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේත් මේ ගැන අපි කතා බහ කරා. ඒකට පිළියම් සූදානම් කරා. ඒ අවස්ථාවේදීම අපි දැනගෙන හිටියා ඒ දිනවල තිබුණ ඇල්ෆා ප්‍රභේදයෙන් රෝගීන්ගෙන් ඔක්සිජන් අවශ්‍ය වෙන ප්‍රමාණය 5% පමණ බවත්. ඒ දිනවලදීම අනික් රටවල වාර්තා අනුව අපි දැනගත්තා ඩෙල්ටා ප්‍රභේදයට 10% පමණ රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍ය වෙන බවත්. එතන ඒ සියලුම කාරණා සලකා බලලා අවශ්‍ය සැලසුම් කරා. ඒ නිසා තමයි ඔබ දන්නවා දැනට මේ අද දිනේ වෙන විටත් අපි ඔක්සිජන් හිඟයකට මුහුණ දුන්නේ නැහැ. මම හිතන්නේ ඊටාම මුලින් ඉඳලාම මේ පිළිබඳ දැනගෙන සැලසුම් කරලා පුරෝකථනය කළ නිසා තමයි මේ වගේ තත්වයකට ආවේ අපි. අපි කෙටි විරාමයකට යමු වෙලා නම් මේ බිග් ෆෝකස්. ඔයාලි සම්බන්ධ වෙන්නේ අද දෙරන බිග් ෆෝකස් සමග අපිත් එක්ක සම්බන්ධ වෙන රංජිත් පටුවන්තුඩා මහත්මයා විශේෂඥ වෛද්‍යතුමෙක් විදිහට සෞඛ්‍ය ප්‍රාධන කාර්යාංශයෙන් මේ තුමා වැදගත් කතා කිහිපයක් කිව්වා පළමු විරාමයට යන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ වෙලාවේ අපේ ලංකාවේ පොසිටිව් රේට් එක කියන්නේ ගණන් වලින් කතා කරනවා. ලංකාවේ හැමෝටම සාක්ෂරතාවයේ ඉන්න හින්දා අපි මේ සංඛ්‍යාලේඛනත් එක්ක පොඩ්ඩක් ගැලපෙන එක වැදගත් වෙනවා. විශේෂයෙන්ම දැන් ඔබතුමා කියපු කාරණයක් එක්ක අහඹු PCR වලින් 15%කට වැඩිය පොසිටිව් වෙනවා කියලා කියන්නේ සමාජයේ ඊට වඩා පිරිසක් ඉන්න පුළුවන් කියන එකනේ. එතකොට ඇයි තවදුරටත් අපි අහඹු PCR කරලා මේ පිරිස් සොයාගෙන ගිහිල්ලා ඒ අය නිරෝධානයට ලක් කිරීම කරනවා වෙනුවට වැඩිපුර මේ ආශ්‍රිතය සොයාගෙන යන්නේ ආශ්‍රිතය කොහොමත් ඉන්න එපා. ඒගොල්ලන්ගේ දින 14ක නිරෝධාන කාලයක් අපි යොමු කරනවා 10කට වැඩියෙන් ඉන්න කියනවනම් නිවෙස්වල. ඒගොල්ලන්ට යොමු කරන මේ PCR ටික ඇන්ටිජන් ටික ඇයි මේ අහඹු ඒවට යොදන්න බැරි? අහඹු PCR කරන ප්‍රමාණය අපි නියතව පවත්වාගෙන යනවා පහුගිය මාස දෙකේ විතර වගේ. මොකද 7000ක් පමණ. 7000 දෛනිකව. right. එතකොට ඒක අඩුවීමක් වුණේ අර ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් තිබුණ දවස් කීපේ ටිකක් අඩු වුණා. ඒ අරෙන්න දිගටම මේ ප්‍රමාණය කරගෙන යනවා. ඒ ප්‍රමාණය මුළු දිස්ත්‍රික්ක
25ටම බෙදලත් තියෙනවා ඒ දිස්ත්‍රික්කය ඇතුළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවලටත් බෙදලා තියෙනවා. ඒ බෙදීම ඒ දෙකම කරන්නේ ජනගහණයට ප්‍රොපෝෂනේට්ලි කරන ඉන්න ජනගහනයේ ප්‍රමාණයට අනුපාතිකව. එතකොට මේක දිගටම එකම ප්‍රමාණයක් කරගෙන ආපු නිසා අපිට ට්‍රෙන්ඩ් එක ගැන ඇසෙස්මන්ට් එකක් ගන්න හරි පහසුයි. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය. අපි විතරක් නෙමෙයි හැම ලෝකයේ හැම රටකම ඇමරිකාවේ CDC ආයතනයේත් කරන්නේ මේ හා සමානම ක්‍රමවේදයක්. ඉතින් මම හිතනවා මේ අංකය පිළිබඳව අපිට විශ්වාසය තැබිය හැකියි. ඔබ ඇහුව ප්‍රශ්නය ඒක අනිකවට යොමු කරන්න මහන්නේ හත්දහ දැන් ඔබතුමාලගේ සීමාව. ඉස්සර අපි 25,000 30,000 PCR කරලා තමයි අපිට මේ පොසිටිව් සංඛ්‍යාව ආවේ දෛනිකව 2000ක් විතර සංඛ්‍යාවකට සමහර වෙලාවට ඒ වගේ උපරිම තත්ත්වයට. දැන් අද මේ සංඛ්‍යාව එන්නේ ඔබතුමාලා ගන්න 15000කට අඩු PCR ප්‍රමාණයකින්. සමහරලාට 10000 විතර සීමාවේ. ඒ කියන්නේ විශාල පිරිසක් ආසාදිතයෝ කියන එක නේද? ආසාදිතයෝ හරියටම ගාන කීයද කියලා අමාරුයි. නමුත් මම හිතන්නේ PCR ප්‍රමාණය උපරිම ධාරිතාවය මට මතක විදිහට 25000ක පමණ ප්‍රමාණයක්. ඒ කාල සීමාවලදී ඒකට අසලටම එනවා. දැන් පහුගිය දිනේ මම හිතන්නේ අවසාන වාර්තාවේ මට මතක විදිහට 22000ක් PCR කරලා තිබුණා ඒ දිනේ පැය 24 ඇතුළත. මේක වැඩි වෙනවා වාර්තා වෙන රෝගීන් වැඩි වෙන්න මුළු PCR ප්‍රමාණයත් වැඩි වෙනවා. නමුත් එවැනි අවස්ථාවක අපේ අහඹු PCR ප්‍රමාණය මේ දක්වා අපි අඩු නොකර පවත්වාගෙන ආවා. මොකද ට්‍රෙන්ඩ් ඇනලිසිස් එකට අවශ්‍ය නිසා. නමුත් මීට අමතරව තව කාරණයක් තියෙනවා කියන්න. දැන් අපි මේ රෝගය පවතින වසංගත රෝග විද්‍යාත්මක කර්ව් එකේ ප්‍රස්ථාරය මේක කොයි ස්ටේජ් එකේද ඉනිෂියල් ස්ටේජ් එකේද ඒකත් බලපානවා මේ අවශ්‍ය ප්‍රමාණය. සමහරවිට අපි මුලින් නම් මුළු දිස්ත්‍රික්කයේ ලංකාවේ මුල්ම කාලේ පළවෙනි රැල්ල හෝ දෙවෙනි රැල්ල මුල් කාලයේදී නම් මෙම ටෙස්ටිං වල 100%ක් අහඹු විදිහට කරා ඒ දිස්ත්‍රික්කවලට පැතිරිලාද කියලා දැන ගැනීමට. නමුත් මේ අවස්ථාවේදී එලෙස අහඹු සාම්පල් කිරීම අවශ්‍ය නැහැ. මොකද අපි හොඳින් දන්නවා රටේ හැම දිස්ත්‍රික්කෙම රෝගය පැතිරිලා තියෙන බව. නිසා ඒ රෝගයේ ඒ මට්ටම් වලදී ඒ ෆේස් වලදී භාවිතා කරන උපක්‍රම වෙනස් වෙනවා. ඉතින් PCR පරීක්ෂණ කිරීමේ ස්ට්‍රැටජි එකත් මේ ෆේස් එකෙන් ෆේස් එකට ටිකක් වෙනස් වෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව දැන් අපි දකිනවා හැම අවස්ථාවකම ලොකු වේව් එකක් එනවා. ගොඩාක් මේ ස්පයික් එක උඩටම යනවා. ඊට පස්සේ ආපහු මේ වක්‍රය පහළට යනවා දකිනවා අපි. දැන් අපි ඉන්නේ මේ දවස් 10 ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් පැටර්න් එක මොකක්ද? දවස් 10ක් 12ක්ද මේක ඉහළ නගින්නේ? කොතනින්ද මේක පහත් වෙන්න ගන්නෙ? එහෙම නැත්නම් එක දිගට දින 20ක් විතර මේ ඉහළ යාම දකින්න පුළුවන්ද? මොකක්ද මේකේ පුරෝකතනේ? මේක අපහු මූලික කරුණු වලට අපි යමු උනත් let's stick to the basics. මම කිව්වා මේ රෝගය පැතිරීමට බලපාන ප්‍රධාන හේතු තුන පරිසරය අමතක කරමු. අපි දැන්ට ඉතුරු හේතු දෙක පුද්ගලයාගේ ශරීරය ඇතුළත සහ වෛරසයේ තත්ත්වය. අපි මේ දෙක ගැන හිතලා බැලුවොත් වෛරසයේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදය ආව නිසා. ඒකට අපි ඩෙල්ටා ප්‍රභේදයේ තියෙන වෙනස්කම් මොකද්ද? ඒක ඉන්ෆෙක්ටිවිටි එක ඩබල් ද ඇල්ෆා. ඒ කියන්නේ ඇල්ෆා එකේදී රෝගීන් 10කට ආසාදනය වුණා නම් ඩෙල්ටා එකේදී රෝගීන් 20කට ආසාදනය විය හැකියි. මේකට හේතු කිහිපයක් තියෙනවා. අර මයික්‍රෝ මොලිකියුලර් ලෙවල් එකේ වෙනස්කමක් තියෙනවා ඩෙල්ටා වෛරසයේ. උන්ට ශරීරයේ අපේ සෛල වලට ඇලීමේ හැකියාව, ඇටච් වීමේ හැකියාව වැඩි. මේ ඩෙල්ටා ප්‍රභේදයේ ඇතිවීම වෙනස නිසා. ඒක එකක්. දෙවෙනි එක තමයි ශරීරයේ ඩෙල්ටා වෛරසය අපේ ශරීරයට ඇතුළු වුවහොත් එන්නත ලබාගත් කෙනෙකුගේ වුවත් ලබා නොගත් කෙනෙකුගේ වුණත් ඉතාම ඉක්මනට ගුණණය වෙනවා. ආර්නෝට් එක ඉතාම ඉක්මනට එයා ගුණණය වීමේ හැකියාව වැඩි සහ වෛරල් ලෝඩ් එක මේ ගුණණය වීමේ හැකියාව වැඩි නිසාම දිනයකදී දෙකකදී ශරීරය ඇතුළ වෙන වෛරස් පාටිකල් ප්‍රමාණයත් ඉතාමත්ම වැඩි වෙනවා. මේ හේතු දෙක නිසා තමයි මේ ඉන්ෆෙක්ටිවිටි එක වැඩි වෙන්නේ. අපි හිතමු ඇල්ෆා ප්‍රභේදයේ තිබුණ රෝගියෙකුට හදිසියේ කැස්සක් ගියා මාස්ක් එක දාගෙන හිටියේ නෑ. වටේ පරිසරයට වෛරස් 500ක් නිකුත් වුණා. නමුත් ඩෙල්ටා ප්‍රභේදයේ තියෙන කෙනෙකුගේ මාස්ක් එක දාගෙන හිටියේ නෑ කැස්සක් ආවා වෛරසයට ලක්ෂ 5ක විතර වෛරස් විසි වෙන්න පුළුවන්. මේ නිසා තමයි වැඩි ප්‍රමාණයක් ආසාදනය වන්නේත්. මේ නිසා තමයි වැඩි ප්‍රමාණයකට රෝගය හැදෙන්නේ. ඊට අමතරව මෙන්න ඩෙල්ටා ප්‍රභේදය ශරීරයේ සංකූලතා ඇති කිරීමේ හැකියාවත් අධිකයි ඇල්ෆා ප්‍රභේදයට වඩා. ඒ නිසා තමයි මේ රෝගීන් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ සංකූලතා සහිත රෝගීන් වැඩි වෙලා තියෙන්නේ. මේ නිසා තමයි මම කලිනුත් කිව්වේ ඇල්ෆා ප්‍රභේදයේදී 5%කට පමණ ඔක්සිජන් තෙරපි අවශ්‍ය වුණා. දැන් ඩෙල්ටා ප්‍රභේදයත් සමග 10%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට ඔක්සිජන් තෙරපි අවශ්‍ය වෙලා තියෙනවා. අපි ඔය වක්‍රය ඉහළට යන ගමන්ද තාම ඉන්නේ? මේ
අපි දන්නවා මේ පුරෝකථන කිරීමට නොයෙකුත් සාධක එකතු කර ගන්නවා. එතකොට ඉතාමත් සූක්ෂම ලෙස පුරෝකථනය කරන හැකියාව තියෙන ආයතන සහ විශේෂඥයින් විසින් කරන පුරෝකථනක් තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ දැනුමක් සහිතව පුරෝකථනය කරන අයත් තියෙනවා. අපි හිතමු වෛරස් රෝග පිළිබඳ විශේෂඥයෙක් පුරෝකථනයක් කරොත් ඔහුගේ දැනුම විශේෂයෙන්ම වෛරස් රෝග විද්‍යාව පිළිබඳ නිසා ඒ පැත්තට බර වෙනවා ටිකක් වැඩි. ඊට අමතරව අපි හිතමු එපිඩිමියොලොජි වසංගත රෝග විද්‍යාව පිළිබඳ හොඳින් දන්නා කෙනෙක් පුරෝකථනය කිරීමේදී ඊට වෙනස් සාධක එකතු කරගන්න ඉඩ තියෙනවා. මීට අමතරව ආයතන තියෙනවා. අපි හිතමු ඇමරිකාවේ CDC ආයතනය. නැත්නම් සාධක මත වෙනස් වෙනවා. එඳා ඒවා අපිට සම්බන්ධ කරන්නට බෑ. ඊට අමතරව ඒ රටේ තියෙන සාධක ලංකාවේ රට ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මම අහන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් ඉඳලා. ඔබතුමන්ලා හිතන්නේ මේක කොතනද අපි ඉන්නේ? පාර්ශ්වීය උත්තරයක් දෙන්න අමාරුයි. නමුත් ඉදිරි දින කීපයේදී අපිට දැනගත හැකි වේවි. ඔබතුමන්ලා සංඛ්‍යාලේඛන හංගනවද? මම නම් හිතන්නේ කිසි කෙනෙක් සංඛ්‍යාලේඛන හංගනවා කියලා. එහෙනම් කොහොමද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැවතිච්ච කොවිඩ් කමිටු රැස්වීමේදී ආසාදිතයෝ 7003 දෙනෙක් කිසිද වෛද්‍ය අධීක්ෂණයක් නොමැතිව ඉන්නවා කියලා පහුගිය දවසක කිව්වා. ඒක කොහොමද වුනේ? මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ අදාළ සියලුම නිලධාරීන් පිළිබඳ මේකෙන් විමසමින් පවතිනවා. නමුත් එතන උනේත් මම හිතන විදිහට අර මම කලින් කිව්වනේ 3-day rolling average 7-day rolling average කතන්දරයක්. මෙතනත් ඒ ගම්පහ දිස්ත්‍රික්කයේදී ප්‍රසන්ට් කරේ අගෝස්තු 1 වෙනිදා සිට අගෝස්තු 9 වෙනිදා දක්වා average එකක්. ඒ සමගම නෑ වැරදි ඔබතුමා එහෙම කිව්වට ඒ දින ඇවරේජ් එක ඒ දිනවල සංඛ්‍යාව ඇවරේජ් යන්නේ සංඛ්‍යාව. එතකොට එතනදී එදිනෙදා වසංගත රෝග විද්‍යාංශය ඔවුන්ගේ ඔෆිෂියල් ඩේටා වලට එකතු කරගන්නේ එදිනෙදා වාර්තා වෙන ඩේටා සහිත. උදාහරණයකට කියමු වාර්තා කරන ඔන්න අද අපේ ප්‍රදේශයේ 50ක් පොසිටිව් වුණා කියලා 50ක් එව්වොත් වසංගත රෝග විද්‍යාංශයට 50 එකතු කරගන්න බෑ. නමුත් වසංගත රෝග විද්‍යාංශයට එව්වොත් අද අපේ ප්‍රදේශයේ 20ක් පොසිටිව් වුණා මෙන්න මේ 20 දෙනාගේ නම් මෙන්න contact addresses කිව්වොත් ඒ ටික සිස්ටම් එකට ඇතුල් කරගන්නවා lab data එක verify කරගන්න. ඒකට මේ වෙනස පිහිටලා තියෙන මේ දෙක අතර තමයි මම හිතන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඉදිරියේදී නිවැරදිව හොයාගන්න පුළුවන්. 100ක් 200ක් 300ක් 7000ක් වෙනස. අනික මේ මම ඉස්සරහ කියපු දෙයක් නෙමෙයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ අමාත්‍යවරු ඉස්සරහ කියන්නේ. ඒක තමයි මම කිව්වේ එහෙම වෙනසක් වාර්තා විය හැකි. නමුත් ඒ වෙනසට හේතුව මොකක්ද? එහෙම නැත්නම් ඒක නිවැරදි වෙනසක්ද කියන එක සොයා ගන්න ඕනේ. ඒක මම හිතන්නේ ඒක අපි දිහා මම නම් හිතන විදිහට මේක දිහා අපි ඔපචුනිටි එකක් විදිහට බලන්න ඕනේ අපේ දත්ත පද්ධතියේ තියෙන අඩුලුහුඩුකම් නිවැරදි කර ගැනීමට. දැන් මේකෙන් වෙන බලපෑම කොයි වගේද? ඒ කියන්නේ ඔබතුමන්ලා ඇතුළු අමාත්‍යාංශ ඔබතුමා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරන මාධ්‍ය අංශයේ අපි මාධ්‍ය සාකච්ඡාවට එන කෙනා. තව වෛද්‍යවරුන් ගණනාවක් ඉන්නවා. පිටුපස රෝගීන් වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන කැප වෙන සෞඛ්‍යාංශ ගණනාවක් ඉන්නවා. හැබැයි තොරතුරු වසන් කරනවා හංගනවා කියලා මේ විදිහට වාර්තා වෙන්න ගත්තොත් මේක කොච්චර බලපෑමක් එල්ලවනවද සෞඛ්‍යාංශයට ජාත්‍යන්තර වශයෙන් ඒ වගේම අපේ රටට ඔබතුමන්ලාට අමාත්‍යාංශයට මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. මම හිතන්නේ දත්තයන් පිළිබඳ ගැටලු ඇතිවීම ස්වභාවිකයි. ඒ ගැටලු නිවැරදි කර ගැනීම තමයි කරගත යුත්තේ. ඔබ ඇහුවා මේ දත්තයන් බලපානවා කියලා. ඔව් අනිවාර්යෙන් බලපානවා. මේක වැඩියෙන් බලපාන්නේ අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඉතින් අපි මේකට ඉතාමත්ම උනන්දුයි මේක හරියට නිවැරදි කර ගැනීමට. ඊට අමතරව ඔබ ඇහුවා අන්තර්ජාතික වශයෙන් අපහසුතාවයටපත් වෙනවද කියලා. අන්තර්ජාතික වශයෙන් මේ දත්ත සපයන හැම අවස්ථාවකම ඒ යම්කිසි කාල සීමාවක් ලැබෙනවා ඒවා නිවැරදි කර ගැනීමට. යම් දත්ත පිළිබඳ දින ගණනක වෙන්න පුළුවන්. සමහර මෙවැනි එපිඩිමියොලොජිකල් ඩේටා පිළිබඳ සමහරලාට මාස 3ක අවම වශයෙන් මොකද අපි ගොඩක් වෙලාවට කාර්තු වාර්තා යනවා ඇනුවල් රිපෝට්ස් යනවා. ඒ කාල දක්වා ලැබෙනවා හැම වෙලෙම මේවා නිවැරදි කර ගැනීමට. තේින්ද මං හිතන්නේ නෑ අන්තර්ජාතික වශයෙන් අපහසුතාවයකටපත් වෙයි කියලා. මොකද මෙවැනි දත්ත පරිශීලනය කරන හැම පුද්ගලයෙක්ම හැම විශේෂඥයෙක්ම දන්නවා මෙවැනි අත්පසුවීම් සහ මෙවැනි වැරදි ඇතිවිය හැකි බවට. නමුත් අපේ පද්ධතියක් වශයෙන් සිස්ටම් එකක් වශයෙන් අපේ යුතුයකම සමා මේක නිවැරදි කරගෙන ඊට වඩා හොඳ තත්වයකට පත්වීම මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ අවශ්‍ය මූලික පියවර අරගෙන තියෙනවා. අපි විරාමයකට යමු වෙලා ඉන්නවා.
වැලි බික් ෆෝක සමග ප්‍රශ්න වෙලාන අප ප්‍රෘතිකාශයන තින මබතුමට පණවිඩ ලබාතින අවස්ථාව ලබාද නොම වෙලා. එතන මේ දිනවල පෙරටේ දැන් ක්‍රියාත්මකවයින් පවතිනවා මේ නිවසේ රඳවා බලා කියා ගැනීමේ වැඩසටහන්න. මෙහිදී ඔබ පොසිටව් නොත් කොවිඩ් පොසිටව් වනොත් නිවසේ රැඳී සිට රැක බලා ගැනීමට සුසුස්කම් ලබන්නේ වයසවුරුදු දෙකත් වයසවුරුදු 65 අතර කණ්ඩායමට පමණයි. ඊට අමතරව ඔබට දීර්ඝකාලීන සංකූලතා සහිත රෝග තත්ත්ව නොතිබිය යුතුයි. මේ කණ්ඩායමේ අයට නම් ඔබට මේ නිවසේ රඳවා වෙන්කර රැක බලා ගැනීමේ වැඩසටහනට එකතු වී තිබේ. මේ එසේ වීමට නම් ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ඔබව මෙම පද්ධතියේ ලියාපදිංචි කළ යුතුයි. එම පද්ධතියේ ලියාපදිංචි කිරීමේදී ඔබගේ දුරකථන අංකයක් ලබා දෙන්නට වෙනවා. එම දුරකථන ලියාපදිංචි කරන ලද දුරකථන අංකය මගින් ඔබට 1390 සේවය සමග සහභාගී වෙන්න පුළුවන්. ඒ සේවය මගිනුත් ඔබට ලියාපදිංචි කළ අංකයට කතා කරනවා ඇති. ඊට අමතරව මේ ලියාපදිංචි වීම සඳහා මෙවැනි අඛණ්ඩව දුරකථන හෝ sannivedana මාර්ගයක් තිබීමත් එක්තරා සාධකයක් වෙනවා. මේක ප්‍රථමයෙන් කියන්න ඕනේ. දෙවනුවට කියන්න ඕනේ අපේ මේ දිනවල ඇතිවෙන මේ මරණ ගැන සලකා බැලීමේදී විශ්ලේෂණය කිරීමේදී ප්‍රධාන කරුණු දෙකක් දකිනවා. එකක් තමයි මරණයට පත්වන වැඩි ප්‍රමාණයක් එන්නත් කරන්නට නොවූ අය. ඒ නිසා සියලුම දෙනා හැකි ඉක්මන තමාගේ අසලින්ම එන්නත ලැබෙන වෙලාවේදී එන්නත ලබා ගත යුතුයි. ඊට අමතරව මේ වයස 60ට වැඩි අය වැඩියෙන් මරණ බව අපි දකිනවා. ඔබ වයස අවුරුදු 60ට වැඩි කෙනෙක් නම් එන්නත ලබා තිබුණත් නැතත් ඔබට යම්කිසි කොවිඩ්යයි සැක කළ හැකි රෝග ලක්ෂණ තිබේ නම් ඔබගේ පරීක්ෂණයක් කර ගැනීමත් ඉතාමත්ම වැදගත් PCR හෝ රැට් පරීක්ෂණයක් කර ගැනීම. එමනම් අපි ස්තුතිවන්ත වෙන ඔබතුමාට සම්බන්ධ වුණාට අපිත් එක්ක සම්බන්ධ වුණේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩා මහත්මයා. ඒ වගේම ඔබට මතක් කරනවා මම මේ ස්ථානයෙන් යනකොටත් එළියට යන්නේ මුවාවරණේ දාගෙන අපි ඇතුළේ ඉන්නෙත් මුවාවරණේ දාගෙන ඉතින් වැඩසටහන වෙලාවට විතරයි මොහොතක් හරි මේක ඉවත් කරන්නේ. ඔබටත් පුළුවන් ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ඒ වගකීම ඉෂ්ට කරන්න.